සුබ දැසනක් නමෝ බුද්ධාය. අද සෙනසුරාදා දවස. ඉතින් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ගෞතම දරුවෝ සදහම් වැඩසටහන. ඉතින් අදත් සුපුරුදු විදිහටම සුවිශේෂී විශේෂාංග රැසක් ඔබ වෙතින් රැගෙන ඇවිත් සිටිනවා. ඉතින් අද දවසේ අපගේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සචින්තන දිසානායක මහතා සහ තුෂාරී ගමගේ මහත්මිය විසින්. ඉතින් සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ පුංචි සිතට සදහන් මග විශේෂාංගය වෙත යොමු වන්නට. ඒ සඳහා වැඩමවා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ ගෞරවයෙන් පිළිගන්න අතරම උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ මග අපට කියා දෙන්නට. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තිරුවන් සරණයි. පින්වත් දුවේ පුතේ, අදත් අපි වෙනද වගේම නිවෙස්වල ඉන්න ඔයාලා වෙනුවෙන්ම මේ වෙලාවේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන ධර්මයෙන් බිඳක් කියලා දීලා ඔයාලගේ ජීවිතේ ලස්සන එකක් කරගන්න උපකාර පිණිස මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් පළමුවෙන්ම අපි බුදුරජාණන් වහන්සේත් ඒ ශ්‍රී සද්ධර්මයත් ශ්‍රාවක සංඝරත්නයත් ආදරයෙන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සිල්පද සමාදන් වෙමු. කවුරුත් කියන්න මාත් එක්ක. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සිල්පද අදිෂ්ඨාන කරගෙන කියන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ
සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසම සංසාර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වේවා උපකාර වේවා සාදු සාදු සාදු. මුලින්ම අපිට මේ බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැනත් ඒ උතුම් නිකලෙස් රහතන් වහන්සේලා ගැනත් කියලා දුන්න අපිට පැවිදි ජීවිතය ලබලා දුන්න අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේට নমස්කාර කරමු. අපගේ ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. දුවේ පුතේ, අද දවසේ අපි කල්පනා කළා පුංචි ඔයාලට ලස්සන දහම් කාරණාවක් කියලා දෙන්න. ඒ තමයි දැන් අපි ජීවත් වෙන ලෝකේ ඉන්නවා කල්යාණ මිත්‍රයෝ කියලා පිරිසකුත් ඉන්නවා. ඒ වගේම පාප මිත්‍රයොත් අපිට මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඒ වගේ අය හිටියානේ නේද? දේවදත්ත වගේ අය, ඒ වගේ අය හිටියා. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට ලැබුණොත් අපි යහපත් මාර්ගයක ගමන් කරනවා. පාප මිත්‍ර ආශ්‍රයයට වැටුණොත් එහෙම අපිට යහපත නැති වෙලා යනවා. අවසානයේ යාගේ ගමන අවසන් වෙන්නේ බොහෝ දුක් තියෙන, ගොඩාක් වේදනා විඳින, කල්ප ගානක් දුක් විඳින නිරයෙන් තමයි අවසානයේ යාගේ ගමන අවසන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන දුවේ පුතේ, කල්යාණ මිත්‍රයෝ මේ ලෝකේ හඳුනා ගන්න. ඒ වගේම තමයි පාප මිත්‍රයත් අපි හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන අපි කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න ඕනේ, පාප මිත්‍රයාව දුරු කරන්න ඕනේ, ඇසුරෙන් ඈත් කරන්න ඕනේ. එතකොට තමයි අපිට යහපත උදා වෙන්නේ. අපි කියමු අපි ගොඩාක් හොඳ කෙනෙක් කියලා. ගොඩාක් හොඳ කෙනෙක් වුණත් පාප මිත්‍ර ආශ්‍රයයකට වැටුනොත් එයත් නරක කෙනෙක් වෙනවා. එච්චර භයානකයි පාප මිත්‍ර ආශ්‍රය. සමහර විට දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්, ඔයාලා ඇසුරු කරන අය යාළු මිත්‍රයෝ ඉන්නවා. ඒකට කවුරු හරි බුදුරජාණන්සේ සරණ ගිහින් නැත්තම්, බුදුරජාණන්සේගේ ධර්මය කතා කරන්නේ නැත්තම්, ඊළඟට අන් අයට උපකාර කිරීමට යහපත ගැන කතා කරන්නේ නැත්තම්, මෙලොව වගේම ඊළඟ ජීවිතෙත් සුගතිය උපදින විදිහේ දෙයක් ගැන කියන්නේ නැත්තම්, ඒ වගේ දෙයකට අපි යොමු කරන්නේ නැත්තම්, ඒ අය පාප මිත්‍රයෝ. එතකොට අපි ඒ වගේම තමයි ඇසුරු කරන්න ඕන තැන් ගැනත් අපි දැනගෙන ඉන්න ඕන. අපි යන්න නුසුදුසු තැන්, බලන්න නුසුදුසු දේවල්, ඒවා අපි බලන්න ගියොත්, අපි යන්න සුදුසු නැති දේවල් තියෙන දේ පැතිවලට ගියොත් ඒත් අපිට අනතුරක් සිදු වෙනවා. බුදුරජාණන්සේ කාලේ ඒ වගේ එකක් වුණා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ඈත ප්‍රදේශයකට ගියා වස් කාලේ ගත කරන්න. වහින කාලෙට ස්වාමීන් වහන්සේලා පුංචි ගම්මානයකට ගිහිල්ලා වනලැහැබක කුටියක තමයි වාසය කරන්නේ. ගමන් වඩින්නේ. ඉතින් දානෙට විතරක් ගමට පොඩ්ඩක් වඩිනවා. ඒ වගේ අර ස්වාමීන් වහන්සේ වැඩියා. ඒ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ හදිස්සියේ ස්වාමීන් වහන්සේගේ කුටිය ගිනි ගත්තා. ගින්නෙන් පිච්චුණා. දැන් ඉන්න තැනක් නැහැ. එතකොට කුටියක් හදන්න ගස් කොළන් කපන්නත් බෑ. බුදුරජාණන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. එතකොට දුවේ පුතේ දැන් ගමේ අයට ගිහිල්ලා කීවනේ, පින්වතුනි මගේ කුටිය ගිනි ගත්තා. මට පුළුවන් නම් ඉන්න තැනක් හදලා දෙන්න. එතකොට මේ ගමේ අයටත් හරි කරදර තිබුණා ඒ දවස්වල.
එයාල කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම එන්න විදියක් නැහැ. අපිට මේ කටයුතු තියෙනවා කියලා මගේ හැරුණා. අර ස්වාමීන් වහන්සේ මාස 3ම සීතලේ තෙමි එලිමහනේ හිටියා. දැන් හරියට බණ භාවනා කරගන්න බැරි වුණා. එයි දැන් ඉන්න තැනක් නැහෙනේ. ඊට පස්සේ ඔන්න මාස 3 ඉවර වෙලා දැන් බොහොම දුකසෙයි. බලාපොරොත්තු වෙච්ච විදිහට බණ භාවනා දියුණු කරගන්න උනේත් නැහැ. කරදරමයි ඇති උනේ. ඊට පස්සේ අහපව බුදුරජාණන් වහන්සේ බලන්න වැඩියා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා කොහොමද භික්ෂුව ඔබ සතුටින් හිටියද? කොහොමද ඔබේ තොරතුරු කියලා ඇහුවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඔන්න මොකද්ද කිව්වා? අනේ ස්වාමිනි මං ගියපු ගමේ දැන් මම හිටපු කුටිය ගිනි ඇවලුණා. ඊට පස්සේ මම ගමේ හිටපු අයට කිව්වා අනේ පින්වත්නි මට මේ කුටිය හදලා දෙන්න. එතකොට ගමේ අය ආවේ නැහැ. එකේ කටයුතු තිබුණා ඒ අයටත් ආවේ නැහැ. ඉතින් මම මාස 3ම දුකසේ තමයි හිටියේ කිව්වා. ඒ නිසා මට මාර්ගඵල අවබෝධ කරගන්නත් බැරි වුණා. විශේෂයෙන් මොකුත් දියුණු කරගන්න බැරි වුණා කිව්වා. එතකොට ඒක කියන්නේ සතුටින්ද දුකින්ද? දුකින් තමයි කියන්නේ. ඇයි ජයග්‍රහණයක් ලැබලා නැහැ. ඊට පස්සේ ඔන්න දුවේ පුතේ මොකද උනේ? දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් භික්ෂුව ඔබට තිබුණේ නැද්ද ඒ තැන අත්හැරලා යන්න වෙන තැනකට? ඇයි ඔබ එතනම හිටියේ කියලා ඇහුවා. ඔයාට තිබුණානේ වෙන තැනකට යන්න කියලා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි මට ඒක කල්පනා වුණේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන ජාතක කතාවක් දේශනා කළා. ඉස්සර නුවණැති අය තිරිසන් සත්තු වෙලා ඉපදිලත් ඒ තමන්ට සුදුසු නුසුදුසු දේවල් හඳුනාගත්තා කිව්වා. ඒ ඇසුරු කරන්න හොඳ තැනත් ඇසුරු කරන්න හොඳ නැති තැනත් හඳුනාගත්තා කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ සකුණ ජාතකේ දේශනා කළා. ඔයාලට මතක දුවේ පුතේ සකුණ ජාතකේ තියෙන්නේ මොකද්ද කියලා? මහා බෝසතාණන් වහන්සේ එක්තරා පක්ෂියෙක් වෙලා හිටියා වනාන්තරේ. එතකොට මේ පක්ෂියට හිටිය තවත් ලොකු පිරිසක් 500ක් විතර කුරුල්ලෝ. ඒ වගේම තමයි කියන දේ අහන්න නැති පිරිසකුත් ඒ අතර හිටියා. ඉතින් වනාන්තරේ පොකුණක් ළඟ එක්තරා විශාල වෘක්ෂයක තමයි වාසය කළේ මේ කුරුල්ලෝ. එක දවසක් හදිසියේ බෝසතාණන් වහන්සේ බෝසත් කුරුල්ලා දැක්කා ඒ ගහේ විශාල අතු දෙකක් එකට ඇතිල්ලෙනවා. එකට ඇතිල්ලෙනකොට එතනින් ගිනි පුපුරක් ආවා. බෝසතාණන් වහන්සේ නුවණැතිනේ. බෝසතාණන් වහන්සේ කල්පනා කළා මෙතන භයානකයි. මෙතන හිටියොත් අනිවාර්යෙන් අනාගතයේ දවසක ගින්නක් ඇති වෙනවා. එදාට අපිට බේරෙන්න වෙන්නේ නැහැ. ඒක බලන්න ඈත අනාගතයේ වෙන දෙයක් ගැන කල්පනා කළා. තමන්ගේ කුරුළු පිරිසට කිව්වා පින්වත් කුරුළු පැටවුනි අනාගතයේ මේ භූමියේ ගින්නක් හට ගන්නවා. ඒ නිසා ඔයගොල්ලෝ ජීවිතේට ආසයින මාත් එක්ක එන්න කිව්වා. බෝසතාණන් වහන්සේ අර වෘක්ෂය අතහැරලා ඈත වෙන වෘක්ෂයකට ගියා. එතකොට එතන හිටපු කියන දේ අහන පිරිස අර කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා හිටපු පිරිස යහපත කැමති වෙච්ච පිරිස ඔක්කොම ගියා. එතන හිටපු සමහර අය කීවා පිස්සුද කියලා ඇහුවා. පිස්සුද ඔයගොල්ලන්ට මේ කොහෙද මෙතන ගින්නක්? වතුර බින්දුව ඇසිත් කිඹුල්ලු පේනවද කියලා ඇහුවා. විහිළු කළා. අද වුණත් එහෙම නේ. දැන් මේ ලෝකෙම භයානක වසංගතයක් පැතිරිලා යනවා. එතකොට අපිට කියනවා ඔයගොල්ලෝ ඈතින් ඉන්න ඊළඟට මේ මුහුණ වසා ගන්න එක එක දේවල් පාවිච්චි කරන්න කියලා අපිට එක එක විදිහට උපදෙස් දෙනවා. එතකොට ඌවා කොහෙ තියෙනේවද කියලා සමහර අය කියනවා. අනේ ඌ අපිට එන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ කියලා කියන අය ඉන්නවා. නමුත් Taman දන්නේම නැති වෙලාවක Tamanට ඒවා වැළඳිනවා ඒ රෝග පවා. එතකොට කල්යාණ මිත්‍රයා කියන දේ පිළිගත්ත කෙනා බේරෙනවා. ඔන්න ඊට පස්සේ දැන් බෝසතාණන් වහන්සේත් එක්ක පලා ගියා පිරිස. අනිත් අය හිටියා ඔය ගිනි කොහේ ඇති වෙන්නද
කියලා. එහෙම ඉන්නකොට මොකද උනේ? හදිස්සියේම කාලයක් ගිහිල්ලා අර ගහේ අතු දෙක ඇතිල්ලිලා පායන කාලෙක ගිනි පුපුරු ආයෙමත් මතු වුණා. ඒතර ගහේ පහළට වැටුණා ගිනි පුපුරු. පහළට වැටෙනකොට යට තිබුණු තනකොළ ඔක්කොම ගිනි ගත්තා. විශාල දුමක් ඒ ප්‍රදේශෙම පැතිරිලා ගියා. දැන් විශාල දුමක් පැතිරිලා ගියා. කුරුල්ලෝ කාටවත් ඉගිලලා යන්න බැරි වුණා. ඊට පස්සේ මොකද උනේ? ඔක්කොම ගින්නට අහු වුණා. ගින්නට අහු වෙලා ඔක්කොම එතනම පිච්චිලා මරණයටපත් වුණා. එතකොට බලන්න දුවේ පුතේ, බෝසතාණන් වහන්සේ තිරිසන් සතෙක් වෙලා ඉපදිලා ඒ නුවණ පාවිච්චි කරලා කටයුතු කරපු හැටි. ඊළඟට තමන්ගේ අවවාදය අහව පිරිස බේරුණා. ඔය වගේ තමයි දුවේ පුතේ මේ ලෝකේ ඉන්න කල්යාණ මිත්‍රයොත් ඉන්නවා, පාප මිත්‍රයොත් ඉන්නවා. කල්යාණ මිත්‍රයා කියන දේ අපි පිළි අරගෙන ඒ විදිහට කටයුතු කළොත් අපේ ගමන අවසන් වෙන්නේ සුගති ලෝකේ. හැබැයි පාප මිත්‍රයන්ට අහු වෙලා මේ ජීවිතේ විතරක් ලැබෙන සැප ගැන හිතලා පාපී දේවල් කළොත් එයාලගේ හුරතල් වචන වලට අහු වෙලා, එයාලා දෙන දේවල් වලට අහු වෙලා එහෙම කටයුතු කළොත් අර කුරුල්ලෝ ටික මැරුණා වගේ ගින්නට අහු වෙලා අපිත් ආයෙමත් භයානක සංසාරයට වැටෙනවා, නිරේට වැටෙනවා, ගොඩාක් දුක් විඳින්න වෙනවා. මේ සංසාරේ එනකොට අපි කොච්චරනම් එහෙම දුක් විඳින්නේ නැද්ද? සතර අපායේ වැටි වැටි. ඉතින් ඒ නිසා අපිට ඉන්න ඕන තැන අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට අපි ඇසුරු කරන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. අද ඔන්න ওই කාරණා ගැන තමයි ඔයාලට කියලා දෙන්න මම කල්පනා කළේ. එතකොට දැන් මතකද පළවෙනි එක අපි ඇසුරු කරන්න ඕනේ අය හඳුනාගෙන, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ඕනේ. ඊළඟට අපි යන්න එන්න සුදුසු තැන් හඳුනාගෙන ඒ තැන් වලට විතරක් අපි යන්න ඕනේ. නරක තැන් වලට අපි යන්න හොඳ නැහැ. ඒ වගේ අපි නොකල වැරදි වලට අහු වෙනවා. ඊළඟට ඒ වගේ අපිට දුකටපත් වෙන්න වෙනවා. අපි කියමු ඔන්න දැන් අපි විශාල ගංගාවකට වැටිලා. අපි දැන් විශාල ගංගාවකට වැටිලා ඉන්නවා. එතකොට දැන් මේකේ අපි එහෙට මෙහෙට පා වෙනවා. ඔය ගඟේ ලොකු කොටත් ගහගෙන එනවා. ලොකු කොටත් ගහගෙන එනවා. ඒ වගේම පුංචි දර කෑලි, පුංචි තනකොළ, දඬු කෑලි වැටිලා ඒවත් ගහගෙන එනවා කියලා හිතමු. එතකොට අපි දැන් ජීවත් වෙන්න ආසයි. අපි දැන් බලන්නේ කොහොම හරි ගොඩ වෙන්න. මේ වතුරේ දැන් ගිලිලා මැරෙන්නේ නැතුව මේකෙන් එතර වෙන්න අපි බලනවා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? අපි ජීවත් වෙන්න කැමති නම්, යහපත කැමති නම් අපි පුංචි දර කෑල්ලක එල්ලෙන එකද කරන්න ඕනේ, ලොකු කොටයක එල්ලෙන එකද කරන්න ඕනේ? අපි ලොකු කොටයක තමයි එල්ලෙන්න ඕනේ. එහෙම නැත්නම් චූටි දර කෑල්ලක අපි එල්ලුනොත් අපි ගිලෙනවා. අපිට හයිය තියෙනකන් අපි අතින් පයින් ගහලා කොහොම හරි ගිලෙන්නේ නැතුව ඉන්නවා. හැබැයි අපිට ශක්තිය නැති වෙච්ච ගම ගිලෙනවා. ඒ වගේ තමයි අපි පාප මිත්‍රයෙක්ගේ ඇසුරට ගියොත් අපි අර වතුරේ ගිලෙනවා වගේ පුංචි දර කෑල්ලක එල්ලිච්ච කෙනා එයත් මේ සංසාරයට මැදගෙන යනවා. හැබැයි කල්යාණ මිත්‍රයා තමයි අර ලොකු කොටේ වගේ. අපිට කිසි මහන්සියක් වෙන්න දෙයක් නැහැ, එල්ලෙන්න විතරයි තියෙන්නේ. අපි ලස්සනට පා වෙලා ගොඩට යනවා. ඒ නිසා අපි හඳුනා ගන්න ඕනේ කල්යාණ මිත්‍රයත් පාප මිත්‍රයත්. හඳුනාගෙන පාප මිත්‍රයා දුරින්ම දුරු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයා තමයි ඇසුරු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා පුංචි වෙලා ඔන්න අද මතක තියාගන්න අපි මේ ලෝකේ ඇසුරු කරන්න ඕනේ අය තීරුම් ගන්න ඕනේ. ඊළඟට නොයා යුතු තැන්, අපි අත්හරින්න ඕනේ දේවල් අපි කල්පනා කරලා හොඳට අත්හරින්න ඕනේ. ඊළඟට කල්යාණ මිත්‍රයා දෙන අවවාදය තුල මනාකොට පිහිටලා ඉන්න ඕනේ. එහෙම වුණොත් අපිට ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ නිසා හොඳට මේ කාරණාව මතක තියාගන්න. හොඳයි. පින්වත් ස්වාමීන් වහන්සේ කියා දුන්නු ආකාරයටම ඒ වටිනා අදහස් ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඊළඟට ඔබ සූදානම් වෙන්නේ බෝසත් කතාව විශේෂාංගයට යොමු වන්නට. ඉතින් අදත් ඔබ වෙනුවෙන් සුපුරුදු පරිදි ඊට අපූර්ව බෝසත් කතාවක් සූදානම් කරලා තිනවා. අපි බෝසත් කතාව විශේෂාංගයට යොමුමු. පුංචි අපට බෝසත් කතා.
බක ජාතකය. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලේ ජේතවනාරාමේ සිවුරු මහන්න, පඬු පොවන්න, අලුත් වැඩියා කරන්න දක්ෂ භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටියා. මේ භික්ෂුව සිවුර ලස්සනට පිළියෙල කරන්න හරි දක්ෂයි. ඒ නිසා ඒ භික්ෂුවට අනිත් ස්වාමින් වහන්සේලා චීවර වඩ්ඩක කියලා නමක් පට බැන්දා. කියන්නේ පරණ සිවුරු අලුත් කරන්නා කියන එකයි. ඒ නිසා ජේතවනේ භික්ෂුන් වහන්සේලා නිතරම උන්වහන්සේගේ උදව් පැතුවා. ඔබට පුළුවන් ද මගේ සිවුර සකස් කරලා දෙන්න? ඒක ගොඩාක් දිරලා. මට ආරංචි වුණා ඔබ වහන්සේ වැඩේට හරි දක්ෂයි කියලා. එහෙමයි ආයුෂ්මතුනි. ඔබ වහන්සේ තව දවස් කීපයකින් ඇවිත් සිවුර අරන් යන්න. මං අලුත් සිවුරක් වගේ මේක හදලා දෙන්නම්කෝ. කල්යද්දී මේ සිවුරු සකස් කරන භික්ෂුව ගැන ජේතවන විහාරේ බොහෝම කතා බහට ලක් වුණා. මේ භික්ෂුව සිවුරු සකස් කරද්දී ඉස්සල්ලාම කරන්නේ පරණ රෙද්ද හොඳට සෝදන එකයි. ඊළඟට පිරිසිදු කරපු සිවුර උන්වහන්සේ මහලා සිවුරක් බවට පත් කරනවා. ඊට පස්සේ සුදුසු විදිහට ගින්දර සපයමින් નિયમિત වේලාවක් තුල පඳු දමා සිවුර පඳු ගහනවා. බොහෝ කාලයක් පාවිච්චි කළ පරණ සිවුරු පඳු ගහන්නේ දිරා යාමෙන් සිදුරු තැන් එළළුවාට පස්සේ. චීවර වඩක තෙරුන් ඉන්පස්සේ පඳු ගහපු සිවුරට කැඳ දානවා. එතකොට සිවුරේ තියෙන සිදුරු වලට කැඳ අල්ලනවා. ඊට පස්සේ හොඳට වැල්වල දාලා වේලනවා. එතකොට සිවුර අලුත් මලුත් බබලන ස්වභාවයකට පත් වෙනවා. ඉර එළියට දිලිසෙන තරම්. දවසින් දවස භික්ෂුන් වහන්සේලා අතර මේ භික්ෂුවගේ කීර්තිලාභේ බොහෝ දුර පැතිර ගියා. බොහෝ අයට චීවර වර්ධක ස්වාමින් වහන්සේගේ ක්‍රියාව අසිරියක් වුණා. අනේ ආයුෂ්මතුනි මේක අලුත් සිවුරක් වගේ. හරි ලස්සනයිනේ. කසී සලුවක් වගේ මෘදුයි. චීවර වඩ්ඩකයන් වහන්සේ හරිම දක්ෂයිනේ. මහලා තියෙන විදියට සිදුරු මහපු තැන් හොයන්නවත් බෑ. ඒකේ හැටි දෙයක් නෙවෙයි ආයුෂ්මතුනි. මා ඔය හැටි වර්ණනා කරන්න අවශ්‍ය නැහැ. මේක මට සුළු දෙයක්. ඔය විදිහට කාලෙ ගෙවිලා යද්දී සාමාන්‍යයෙන් සැලෙන සිතකට සිතෙන පරිදි චීවර වඩක හිමිටත් හිතේ කපටි සිතුවිලි ඉපදුනා. ඉතින් අලුතින් භික්ෂුන් වහන්සේලා හොඳ සිවුරු රෙදි අරන් ආවම ඔහු කපටිකමින් මේ සිවුරු ලබා ගන්න වංචා කළා. මේ නවක භික්ෂුවටත් උනේ එහෙම දෙයක්. ආයුෂ්මතුනි මට සිවුරු ගොඩාක් මහන්න තියෙනවනේ. ඔය සිවුර හදලා දෙන්න නම් මට සති දෙකක්වත් යයි අඩු ගානේ. ඒ නිසා ටිකක් ඉවසන්න වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ එච්චර කල් යනවද? මම මොකද කරන්නේ? මං ගාව අලුතෙන් මහපු සිවුරු වගේක් නම් තියෙනවා. ආයුෂ්මතුන් කැමති නම් ඔය රෙද්ද වෙනුවට මං අලුත් සිවුරක් දෙන්නම්. ඒවුවා හොඳ කපු රෙද්දෙන් මහපුවා. කරන්න පුළුවන් හොඳම වැඩේ ඒක තමයි. නවක භික්ෂුන් වහන්සේ කිසිසේත්ම උන්වහන්සේව සැක කළේ නැහැ. ඒ නිසා බොහෝම සතුටින් අර සිවුර බාරගත්තා. ස්වාමීනි මේක හරිම ලස්සනයිනේ. මහන්න තියෙන මගේ සිවුරු රෙද්ද දීලා මේ සිවුර ගත්තට කමක් නැද්ද? චීවර වඩක භික්ෂුව හැම වෙලාවෙම අලුත පැවිදි වූ භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රයෝගය කළා. අලුත් භික්ෂුන් වහන්සේලාට ලැබුණු සිවුරු හොඳට මහලා පඳු ගහලා නිසා ටික කාලයක් හොඳට තිබුණා. උන්වහන්සේලා ඒ නිසා ඒ ගැන සතුටු වුණා. ආයුෂ්මතුනි ඔබේ සිවුර හරිම ලස්සනයි. මේක බර්ණසින් ලැබුණු එකක්වත්ද? මම මගේ අලුත් සිවුර දීලා චීවර වඩක ස්වාමින් වහන්සේගෙන් මේක ඉල්ලගත්තේ. ඇත්තට? එහෙමනම් මාත් උන්වහන්සේට කියලා සිවුරක් මාරු කරගත්තා නම් හරි. මේ ලෝකේ රහස් කියලා දෙයක් නැහනේ. මේ ස්වාමින් වහන්සේලා මාරු කරගත් සිවුරු මුල් දවස්වල හොඳට තිබුණට ටික දවසකින් උණු වතුරට දාලා හොදපු ගමන් සිවුරේ කැඳ සේදිලා ගිහින් සිදුරු පේන්න ගත්තා. අයියෝ අපි හැමෝම රැවටිලා වගේ. චීවර වඩක ස්වාමින් වහන්සේ මට එපා වුණා. ඈත ගමක සිවුරු පිළිසකර කරන චීවර වඩක ස්වාමින් වහන්සේ වගේම තවත් දක්ෂ භික්ෂුන් වහන්සේ නමක් හිටියා. මේ භික්ෂුවට චීවර වඩක භික්ෂුවගේ මේ වංචාව ගැන දිගටම ආරංචි වුණා. ඒ නිසා උන්වහන්සේව පරීක්ෂා කරලා බලන්න මේ භික්ෂුවට හිතුණා.
මට දැනගන්න ඕනේ මං වගේ ගැමි භික්ෂුවක්ද ජේතවනයේ භික්ෂුවද වඩාත්ම කපටි කියලා. ගම්මැසි භික්ෂුව සිතින් හොඳ සැලසුමක් හදාගෙන ජේතවනය කරා පිටත් වුණා. ගම්මැසි භික්ෂුව ජේතවනයේද යද්දී අලුතින් සකස් කරපු පරණ සිවුරක් පොරවගෙන ගියා. ඒ සිවුර බැලූ වැල්මට බොහොම වටිනා හොඳ රෙදි වර්ගයක් වගේ. ඉන්පස්සේ උන්වහන්සේ චීවරවඩක භික්ෂුව උගුලක අටවන්න හිතාගත්තා. අර භික්ෂුව පොරවගෙන යන සිවුර හරි හැඩයිනේ. ඒක මට ලැබෙනවා නම් කොච්චර හොඳයිද? චීවරවඩක භික්ෂුව ඒ ගැමි භික්ෂුවගේ අලුතින් සකස් කළ සිවුර ඇත්තටම අලුත් සිවුරක් කියලා හිතලා ඒ සිවුරට ලෝභකමක් ඇති කරගත්තා. පොඩ්ඩක් වඩින්න ආයුෂ්මතුන් වහන්සේ, මගේ ළඟ හොඳ සිවුරු වගේක් තියෙනවා. ඔබ වහන්සේගේ ඔය සිවුර ඕන නම් මගේ අලුත් සිවුරකට මාරු කරලා දෙන්නම්. මගේ උගලට අහුණා. එහෙමයි ආයුෂ්මතුනි. එහෙනම් ස්වාමීනි මොහොතක් ඉඳිනු මැනවි. මං ඉක්මනටම අලුත් සිවුරක් අරන් එන්නම්. මේ කපටි භික්ෂුව Tamanගේ කුටියට ගිහින් බලද්දි උවමාරු කරගන්න පරණ රෙදි එකක්වත් නැහැ. අයියෝ, පරණ සිවුරු එකක්වත් නැහනේ. කමක් නැහැ. මේ අලුත් සිවුරු රෙදි වලට වඩා ඒ භික්ෂුවගේ සිවුර වටිනවනේ. මේන් එකක් දීලා ඒක ඉල්ල ගන්න ඕනේ. අනේ ආයුෂ්මතුනි, අලුත් රෙදි එකක්වත් නැහැ. හැබැයි අලුතින්ම මහපු සිවුරක් තියෙනවා. ඔබ වහන්සේ අකමැත්තක් නැත්තම් මේක අරන් ඔය සිවුර මට දෙන්න. කමක් නෑ. මේක පන්සලේ අර ප්‍රසිද්ධ හාමුදුරුවෝ දුන්න එකක්. ආහා, ස්වාමීනි මේ ඒකට වඩා මේ සිවුර හොඳටම තියෙවි. ගැමි භික්ෂුව අර අලුත්ම සිවුර ලබා ගත්තා. ඔහු Tamanගේ වංචාවට චීවර වඩකයන් හසුවීම ගැන සතුටු වුණා. මගේ තත්ත්වය නිසා ගැමි භික්ෂුව හොඳටම රැවටුණා. හොඳටම මගේ උගලට වැටුණා. මං හිතුවේ උන්වහන්සේ දක්ෂයෙක් කියලා. ඔව්, ඉක්මනට මේක දැනගනි. චීවර වඩක භික්ෂුව ගිහින් ගැමි භික්ෂුවගෙන් ගත්ත සිවුර උණු වතුර දාලා හේදුවා. එතකොට සිවුර පුරාම පුංචි පුංචි හිල් මතුණා. මොනවා? මට කවදාවත් මේ වගේ දෙයක් සිද්ධ වෙලා නැහැ. අර ගැමි භික්ෂුව මාව රැවට්ටුවා නේද? අයියෝ, මට වෙච්ච දෙයක්. මම හිතුවේ නෑ කවදාවත් මට මේ වගේ දෙයක් වෙයි කියලා. චීවර වඩක භික්ෂුව මේ ගැන ගොඩාක් ලැජ්ජා වුණා. අනිත් අයට මූණ දෙන්න බැරුව ගියා. කුතුහල ශාලාවට රැස් වූ භික්ෂුන් වහන්සේලා මේ ගැන කතා කරන්න වුණා. අනේ මං කොහොමද අනිත් භික්ෂුන් වහන්සේලාට මූණ දෙන්නේ? අර ගැමි භික්ෂුව කොහොමද මට එහෙම දෙයක් කළේ? මේ සියලු විස්තර දසබලධාරී බුදුරජාණන් වහන්සේ දැනගත් වේලේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. පින්වත් මහණෙනි, ජේතවනයේ සිටි ඔය භික්ෂුව ග්‍රාමවාසී භික්ෂුවගේ වංචාවට හසු වුණේ අද විතරක්ම නෙවෙයි. අතීතයේදීත් ඔහු පිටිසර භික්ෂුවගේ වංචාවට හසුවීමෙන් දුකටපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ පෙරකල් දකින නුවණින් චීවර වඩක භික්ෂුවගේ අතීතයේ විමසන්නට වුණා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අතීත ජීවිතයක් ගැන සඳහන් වන බකජාතකයේ වදාළා. අතීතයේ වනලැහැබක් මැද තිබුණ පොකුණක් සරත් කාලයේදී සිඳිලා ගියා. මාළුවන්ට පීනන්න ඊටාම සුළු ඉඩකඩයි ඉතිරි වෙලා තිබුණේ. ඒ නිසා ඒ පුංචි වතුර වලේ මාළු ඔක්කොම එකතු වෙලා හිටියා. අනේ මට හරි අමාරුයි. මට කොහෙටවත් පීන ගන්න බෑ. හරි වතුරට ඉංගයි කියලා ඉන්න එපා. සෙලවිසෙලවේ ඉන්න කොහොම හරි. ඒ වෙලාවේ අහසේ කොකෙක් පියාසලමින් සිටියා. ඌ පහසු ක්‍රමයකින් මාළුවන්ව අල්ලගන්න හිතලා සැලසුමක් කල්පනා කළා. අනේ මොකද ඔයාලා අසරණ වෙලා වගේ? ඔයාලා මෙහෙම එක පොඩි හිටියොත් ඉක්මනට මැරිලා යයි. දැන් මේ පායන කාලෙනේ. තව කාලෙකට වහින්නේ. ළඟපාත පොකුණු ඔක්කොම හිඳිලා. අනේ ඇත්තද? අපි දැන් මොකද කරන්නේ? ඔව් මේ නියගේ හරි භයානකයි. ඉතින් අපි මොකද්ද දැන් කරන්නේ? මන් දැන් එද්දි දැක්ක ලොකු විලා. ඒකේ පස්පියුම් පිපිලා ලස්සනේ බෑ. හින්දෙන්නේ කවදාවත්. ලොකු විලා? ඉතින් අපි කොහොමද පොකුණට යන්නේ? මට පුළුවන් ඔයාලව හොටෙන් එක්කෙනා ගානේ අල්ලගෙන ගිහින් පොකුණට අතාරින්න. එහෙම නරකද? අනේ කොකෝ, නිකන් අපිව රවට්ටලා කන්නද යන්නේ?
ඔයාලට සැකනම් මං එක්කෙනෙක්ව අරන් ගිහින් පොකුණ පෙන්නලා අරන් එන්නද? මොකද කියන්නේ? ඔවුන් කොකා එක්ක ගිහින් පොකුණ බලලා ඇවිත් විස්තර කියන්න කෙනෙක්ව තෝරගන්න මහන්සි වුණා. කවුද යන්නේ? අනේ මන්න යන්නේ කොකා බොරුකාරයා. මන් දන්නවා යන්නේ කවුද කියලා. අවසානයේදී මාළුව එකඟ වුණා එක ලොකු කනපද්දෙක්ව යවන්න. මොකද ඌට ගොඩක් වෙලා වතුර නැතුව ඉන්න පුළුවන් රළු කොරල තියෙනවා. හරි කනපද්දෝ ඕං අපි යනවා. ලෑස්තිද? කොකා ටික වේලාවක් පියාඹා යද්දී ඔහු විස්තර කරපු ලොකු විල දකින්නට ලැබුණා. කොකා කනපද්දාව විලට අතෑරලා නිදැල්ලේ පීනන්න ඇරියා. කනපද්දා බොහොම සතුටු වුණා. කොකාව සැකකලේම නැහැ. ඉන්පස්සේ කොකා ආයෙත් කනපද්දාව ගොඩ අරන් විස්තරේ මාළුවන්ට කියන්න පොකුණට අරන් ගියා. එයාලා පහු එනවා. කොකයි කනපද්දයි එනවා. කොහොමද? ඔකා කිව්වා වගේම ලස්සන ලොකු විලක් තිබ්බද? ඕ මං පීනලත් ආවා. හරිම සීතල වතුර. මල් පිපිලා හරිම ලස්සනයි. හොඳට කෑමක් තියෙනවා. එහෙනම් අපි හැමෝගෙම ජීවිත බේරෙනවා. එහෙනම් ඉස්සෙල්ලා මාව අරන් යන්න. අයියෙන් අල්ලගන්න ඕනේ. වටන්නේ නැතුව. මාළුවෝ හැමෝම වට වෙලා Tamanගේ වාරේ එන තුරු කොකා ගැන බලාපොරොත්තුෙන් හිටියා. එයාලා හිතුවේ කියපු විදිහටම විලට ගිහින් සතුටින් ඉන්නයි. නමුත් එයාලට අමතක වුණා කොකාගේ කැමැතිම ආහාරේ මාළු කියලා. එදා කොකා ඔක්කොම මාළු ටික එකා බැගින් අරන් ගියා. හැබැයි විලට නෙවෙයි. ළඟ තිබුණ ලුණු වර්ණ ගහකට. එතනදී මාළු ඔක්කොම කාලා දැම්මා. එක මාළුවෙක්වත් විලට ගියේ නෑ. කොකා සුළු කාලයක් තුල මාළුව හැමෝම ගිලලා දැම්මා. නමුත් එකම එක කක්කුට්ටෙක් මඩේ ඉන්නවා කොකා දැක්කා. කකුලුවෝ ඔයා කැමති නැද්ද කැලේ මැද තියෙන විලට යන්න? මාළු ටික නම් දැන් සතුටින් විලේ නටනවා. අන්තිම රවුඩ යමුමා එක්ක. පාත්තාසයි එතනට යන්න. නමුත් මගේ ඇඟේ කට්ට හයියයිනේ. ඔයා මාව හොට්ටෙන් ගත්තොත් ලිස්ස ලැබීම වැටෙයි. ඒ නිසා මට උඩින් යන එකට බයයි. එහෙම වුණොත් මං විල ළඟට යන්න කලින් කුඩු වෙලා මැරෙයියෝ. කකුලුවා කිසිවිටක කොකාව විශ්වාස කළේ නැහැ. නමුත් විලට යන්න ක්‍රමයක් කල්පනා කළා. බෙල්ලේ එල්ලිලා විලට යන්න ඇහුවා. මං එහෙනම් ඔයාගේ බෙල්ලේ අඩුවෙන් එල්ලෙන්නද? මං ඔයාට රිදෙන්න නැති වෙන්න අල්ල ගන්නම්. හරි. ලාවට අල්ලන්න නැත්නම් මගේ හුස්ම හිර වෙයි. මට අද විශේෂ අතුරුපසක් ලැබෙන්න යන්නේ. මං හරි ආසයි කකුළු මස් වලට. කොකා විල ළඟට ඇවිත් කියපු විදිහටම විලට නොයා ළඟ තිබුණු ලුණු වර්ණ ගහට ගියා. මේ කොකා ඔයා කොහෙද මාව අරන් යන්නේ? විල තියන්නේ අර පැත්තේනේ. ඕඩ කකුළුවෝ බබ විලට අතෑරියොත් මං බව කන්නේ කොහමද? අර මාළුවන්ට උන දේ තමයි උඹටත් දෙන්නේ. මාව කන්න? වෙල්ල අඬුවලින් කපලා දාන්නද? අනේ කකුළුවෝ මට ජීවිත දාණය දෙන්න. මං ඔයා විලට ගෙනියන්න. එහෙනම් ගෙනියනවා ඉතින්. ජීවිත බයනුත් වේදනාවෙනුත් පීඩාවටපත් වූ කොකා කකුළුවාව විල ළඟට ගෙනාවා. නමුත් කකුළුවා විලට ලං වෙද්දීම කොකාගේ බෙල්ල කපලා මරණයටපත් කළා. ඒ ලුණු වර්ණ ගහට අධිපති වූ දේවතාවෝ මේ සිදුවීම දැකලා පුදුමයටපත් වුණා. අනිත් අය රවට්ටන්න තමාගේ නුවණ යොදන කෙනා කවදාවත් ස්ථීර සතුටක් ලබන්නේ නෑ. හැමදාම ලෝකේ වංචාවෙන් ජය ලබන්න බෑ. ඔකාගේ බෙල්ල කකුළුවා විසින් කපලා දැම්මා වගේ සොරසිත තියෙන පාපී කෙනාට දුකට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ කාලේ කොකා වෙලා හිටියේ චීවර වඩක භික්ෂුව. කකුළුවා වෙලා උපන්නේ පිටිසර ගමේ භික්ෂුව. රුක් දෙවිඳුන් නුනේ ගෞතම බුදුරජාණන් වහන්සේ.
නාචන්ත නිකතිප්පඤ්ඤෝ නිකත්යා සුඛමේදති ආරාදේති නිකතිප්පඤ්ඤෝ බකෝ කක්කට කාමිවාති. අනිත් අයව රවට්ටන්න තමාගේ නුවණ යොදන කෙනා කවදාවත් ස්ථීර සතුටක් ලබන්නේ නැහැ. කොකාගේ බෙල්ල කකුලුවා විසින් කපලා දැම්මා වගේ සොරසිත තියෙන පාපී කෙනා ඒ පව නිසාම වෙනසෙනවා. පුංචි අපට බෝසත් කතා. හොඳයි. ඒ තමයි බක ජාතකය. ඉතින් ඒ ජාතකයත් හොඳින් රස විඳින්න ඇති කියලා අපි හිතනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගමු ඒ ජාතක කතාවෙන් අපට ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ, ඒකෙදී ඔයාලා දැන් ජාතක කතාව බැලුවනේ. ඒ නිසා මම මේ කතාව කියන්නේ ඒ ස්වාමින් වහන්සේ ඔන්න තමන් විසින් අනිත් ස්වාමින් වහන්සේලාව රැවට්ටුවා. එහෙම රවට්ටනකොට අනිත් පිරිස බොහෝ දිනක් රැවටුණා. ඊට පස්සේ එහෙම රැවටිලා කාලයක් ගියා. මෙයා මේ භික්ෂුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේ මේක කරගෙන ගියා. නමුත් මේක භික්ෂූන්ට ගැළපෙන දෙයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට ගැළපෙන දෙයක් නෙමෙයි. නමුත් ඒ වගේ පාපී අදහස් තිබුණ අයත් මේ සංඝයා අතර හිටියා. නමුත් ඒ අය ඒ පිරිසිදු සංඝයාට අයිති උනේ නැහැ. ඉතින් ඒ විදිහටම ඒ ජීවිතේ කරපු දේ සංසාරේ ආපු පුරුද්දක්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය නිසා ඒ සිදුවීම බුදුරජාණන් වහන්සේ කිව්වනේ නේද? කලිනුත් මෙයා මෙහෙම කළා. මේ විදිහෙම එතකොට බලන්න දුවේ පුතේ, අපි නරක පුරුදු ඇති කරගත්තට පස්සේ අපි ඒ පුරුදු ආය මේ සංසාරයට යනවා අපිත් එක්ක. ගිහිල්ලා අපි හැම ජීවිතයට යනකොට ගොඩාක් දුක් විඳින්න වෙනවා අපිට. හැබැයි හොඳ දෙයක් අපි පුරුදු කරගත්තා නම් ඒ හොඳ දේත් අපිත් එක්ක එනවා. එතකොට අපිට පුළුවන් වෙනවා මේ හොඳ දේ අනාගතේ තව දියුණු කරගන්න. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරනකොට දානය ආදි පාරමිතා, අදිෂ්ඨාන පාරමිතාව, ඊළඟට නෙක්ඛම්ම පාරමිතාව, ඊළඟට මේ වගේ පාරමිතා පුරුදු කළානේ. එතකොට මේ පාරමිතා පුරුදු කරනකොට බුදුරජාණන් වහන්සේ ඒක පුරුද්දක් හැටියට දියුණු වෙලා ගියේ. ඔන්න මේ ජීවිතෙත් රාජ්‍ය සැප සම්පත් ඔක්කොම අත්හරිනවා. විමුක්තිය හොයාගෙන, නිවනක් හොයාගෙන ඊළඟ ජීවිතෙත් අත්හරිනවා. මේ විදිහට කෙලවරක් නැති සංසාරේ අත්හැර ගියා ගිහි ජීවිත. පිරිස අඬනවා, දරුවෝ අඬනවා, දෙමව්පියෝ අඬනකොට අත්හැරලා ගියා. ඊළඟට දාණය දුන්නා. වෙස්සන්තර ජාතකයේ මහ පොළොව කම්පා වුණා. එච්චර. එතකොට බලන්න හොඳ දේ පුරුදු කරපු දේ දියුණු වෙලා ගියා. ඒ වගේම නරක දේ පුරුදු කළොත් අපි නරක දේත් ඒ විදිහටම යනවා. අපි බොරු කියන්න පුරුදු වුණොත් ඊළඟ සංසාරේ ඊළඟ ජීවිතෙත් අපිට ඒකේ දුක් විපාකත් හම්බ වෙනවා. හැබැයි අපි සසර පුරුද්දත් යනවා. අපි කේලම් කියන්න පුරුදු වුණොත් ඒක සංසාරේ දිගටම යනවා. ඊළඟට අපි අන් අයව රවට්ටන්න, දැන් මේ ජාතක කතාවේ තිබේ අනිත් අය රවට්ටන එකක්. නමුත් තමන් දන්නේම නැතුව තමනුත් අවසානයේ ලොකු රැවටීමකටපත් වුණා. එතකොට මේවා සංසාරේ ආය යනවා. ඉතින් අපි ওই යන ගමන ගොඩාක් දුක් විඳිමින්, සැපසේ යන ගමනක් නෙමෙයි, ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඒ නිසා අපි අපේ හිතේ ඇති වෙලා තියෙන නරක පුරුදු, අපේ ජීවිතේ තියෙන නරක පුරුදු අපි ඔක්කොම මේ ජීවිතේම අත්හරින්න ඕනේ. යහපත් දේවල් විතරක් අපි ඉතුරු කරගන්න ඕනේ. එතකොට ඒක අපි මේ ජාතක කතාවෙන් හොඳට තේරුම් ගන්න ඕන දෙයක් දුවේ පුතේ. ඒ වගේම තමයි කවදාවත් විහිළුවටවත් තව කෙනෙක් රවට්ටන්න හොඳ නැහැ. තව කෙනෙක් රවට්ටන්න හොඳ නැහැ. දැන් ගොඩාක් මේ ලෝකේ ජීවත් වෙන අය එක්ක තමන්ගේ ආගම වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ට ලාභයක් ලබන්න සමහර වෙළඳාම් කරන අය ඉන්නවා.
නරක වෙච්ච දේවල් මිනිස්සුන්ට දෙනවා. ඒ විදිහට මිනිස්සු රවට්ටනවා. ඊළඟට අපිරිසුද්ධයක් පිරිසිදුයි කියලා දෙනවා. එතකොට ඒ විදිහට මේ නරක පුරුදු ඇති කරගෙන ඉන්නවා. අනිත් අයව රවට්ටනවා. හැබැයි දුවේ පුතේ ඒ රවට්ටන කෙනා සමහරට මේ ජීවිතේ hina වෙලා සතුටින් කාලා බිලා ඉඳී. හැබැයි එයා මරණාසන්න වෙලා මැරුණට පස්සේ එයා අනිත් අයව රවට්ටපු එකේ විපාකයක් හැටියට නිරේ යනවා. තිරිසන් සත්තු අතර ඉපදිනවා. ප්‍රේතයෝ වෙලා ඉපදිලා දුක් විඳිනවා. එතකොට අපි කරන දේ තමයි අපි අරගෙන යන්නේ. ඒක හොඳට අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හොඳට අපිට ඒ දේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි ඒ නිසා කවුරුත් රවට්ටන්න හොඳ නැහැ. එතකොට අනිත් අය ඒකෙන් රැවටෙයි. රැවටෙන කෙනා දුකටපත් වෙයි. නමුත් අරයා සතුටු වෙයි මම අනිත් අය රැවට්ටුවා කියලා. නමුත් එයාත් කවදා හරි එයාට ඒකේ විපාක හම්බ වෙනකොට එයාට තේරෙනවා මමයි රැවටිලා තියෙන්නේ කියලා. අනිත් අය නෙමෙයි රැවටිලා තියෙන්නේ මමමයි රැවටිලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි හොඳට කරන දේවල් කියන දේවල් අපි හොඳට හිතලා බලලා කවුරුත් රවට්ටන්නේ නැතුව අවංකවම කරන්න ඕනේ. අපි මොනවා හරි දෙනවා කියමුකෝ කාට හරි. ඒක උනත් අපි හොඳට මේ දුන්නට පස්සේ අපිට මේක විපාක ආපහු හම්බ වෙනවනේ. අපි කියමු අපි බත් එකක් දුන්නා. එතකොට අපිට බත් එකක් නෙමෙයි හම්බ වෙන්නේ. සංසාරෙදී ආහාර වලින් හිගයක් වෙන්නේ නැහැ. අපිට කන්න හම්බ වෙනවා. එතකොට දානයක් දුන්නාම බුදුරජාණන්සේ දේශනා කළා තිනවා එයා ආයුෂයක් දෙනවා. ඒ වගේම පැහැයක් දෙනවා. සැපයක් දෙනවා. බලයක් දෙනවා. දැන් බලන්න අපිට කෑම නැති වුණොත් එහෙම වේලක් දෙකක් අපිට හොඳටම අමාරු වෙනවා. එතකොට අපේ ආයුෂ තියෙන්නේ ආහාරෙත් එක්ක. ඊළඟට අපේ මේ ශරීරේ වර්ණේ තියෙන්නේ ආහාරෙත් එක්ක. ආහාර නැති වුණොත් මේ ඔක්කොම කෙට්ටු වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ අපේ ඇඟේ හයිය තියෙන්නේ ආහාරෙත් එක්ක. ඊළඟට අපේ බලයේ ශක්තිය මේ ඔක්කොම තියෙන්නේ ආහාරෙත් එක්ක. එතකොට අපි මොනවා හරි කාට හරි කැම ටිකක් දුන්නා එයාට අපි දෙන්නේ කැම ටික විතරක් නෙමෙයි අර කියපු කරුණු ඔක්කොම දෙනවා. එතකොට අපි ඒව හොඳට විශ්වාසයෙන් අපිට මේ වහපව් ලැබෙනවා කියලා අදහසින් මේව කරන්න ඕනේ. තේරුණාද ඔයාලට? ඉතින් ඒ නිසා මොකද බුදුරජාණන්සේ කාලයකට කලින් වෙච්ච කතාවක් තියෙනවා. එක චූටි පුතෙකුයි තාත්තෙකුයි යනවා වුණ පාරේ. යනකොට තවත් එක්කෙනෙක් උක් මිටියක් ඔයාලා උක් දන්නවනේ උක් පැණි තියෙන්නේ අන්නේ උක් දණු මිටියක් අරගෙන යනවා. එතකොට චූටි පුතා දැක්කට පස්සේ අඬන්න ගත්තා. අනේ තාත්තේ මටත් අර මාමගෙන් කෑල්ලක් ඉල්ලලා දෙන්නකෝ කියලා. අඬනවා දැන් අරයට කීවට පස්සේ දුන්නේ නැහැ. කේන්ති ගත්තා. ඊට පස්සේ ආයෙත් අර චූටි පුතා අඬනකොට ආයෙ ඊට පස්සේ කීවා අනේ මේ පුතා අඬනවා පොඩි කෑල්ලක් දෙන්න. අපිට ගොඩක් ඕනේ නේ. චුට්ටක් දෙන්න කිව්වා. එතකොට බැරිම තැන කේන්තියෙන් ඉඳා ගන්නවා කියලා පිටිපස්සට දුන්නා. මේම පස්සහැට තමා දුන්නේ. මූණ දිහාවත් බැලුවේ නැහැ. එතකොට බලන්න දැන් එයා හිතුවේ නැහැ තමන් කරපු දේ තමන්ට ආපහු එනවා. තමන් දෙන දේ තමන්ට ලැබෙනවා. මේක ගොඩාක් උපකාරයි කියලා හිතුවේ නැහැ. ඊට පස්සේ කර්මානුරූප මේ අර උක්මිටිය අරගෙන ගියපු මිනිස්සයා මැරුණා. බැබැයි අර දරුවා වෙනුවෙන් ඒ දඬු කෑල්ල දීපු පිණෙන් එයාට විශාල උක්යායක් පහළ වුණා. හැබැයි ඉපදුනේ මෙයා പ്രേත ලෝකේ. පෙරේතෙක් වෙලා. දැන් බඩගින්න ඉන්නව කණ්ඩනේ අර උක් වනේ ගාවට යනවා. යනකොට අර විශාල උක් දඬු. ඒ උක් දඬුයි උක් කොළයි මෙහෙම පහතර නැමිලා අරයට හොඳටම ගහනවා. එතකොට මේ පෙරේතයා හොඳටම ගුටි කනවා එකකින්. අතපය කැපෙනවා. ආයෙත් බඩගින්න එනවා. හැබැයි විශාල බඩගින්නක් තියෙනවා. අපිට මේ මනුස්ස ලෝකේ තියෙන බඩගින්න වගේ නෙමෙයි ඒ ලෝකේ තියෙන බඩගින්න. ඒක ගොඩාක් දැනෙන එකක්. කර්මානුරූපව තියෙන එකක් නිසා එයාට මේ ඒ බඩගින්න නැති වෙන්නෙත් නැහැ. ඒක එහෙම එකක්. එතකොට දුවේ පුතේ ඔන්න මොකද උනේ? දැන් අර මිනිස්සයා පෙරේතෙක් වෙලා ඉපදිලා ඔන්න දැන් දුන්නේ නෑනේ. දුන්නේ පිටිපස්සේ හැටනේ මෙහෙම. ඕන්නම් ගන්න කියලා. එතකොට අර උක් වනාන්තරේ හම්බුණා. හැබැයි ඉස්සරහට යනකොට හොඳට උක් දඬු වලින් එයාට පහර දෙනවා. මුගලන් මහරහතන් වහන්සේ දවසක් මේ සිද්ධිය දැකලා එතෙන්ට වැඩියා 이르දියෙන් ඒ ලෝකෙට. වැඩියට පස්සේ මේ ප්‍රේතයා බොහෝම දුකින් අනේ ස්වාමිනී මෙන්න බලන්න කියලා කිව්වා විස්තරي.
උන්වහන්සේ කීවා පින්වත් ප්‍රේතය ඔබ දුන්නේ යම් විදිහකටද ඒ විදිහට තමයි ඔබට ලැබෙන්නේ. ඒ නිසා පිටිපස්සට ගිහිල්ලා ඔය උක්දඬු කඩා ගන්න කිව්වා. එතකොට ඔය උක්දඬු ඔබට හිංසා කරන්නේ නැහැ කිව්වා. ඉතින් මේ ප්‍රේතයා සතුටු වෙලා පිටිපස්සට ගිහිල්ලා උක්දඬු කඩා ගත්තා. එහෙම කඩා ගන්නකොට මෙයාට හිංසාවක් උනේ නැහැ. එතකොට බලන්න දීපු විදිහට තමයි හම්බුනේ. ඊට පස්සේ මෙයා රහතන් වහන්සේට තුක් පූජා කළා. එතකොට බලන්න කර්මය අපිට මේ කරන දේවල් වල දුක් විපාක ලැබෙන හැටි. එතකොට අපි රැවට්ටුවාම අපි හොඳ රැවටිල්ලකට අහු වෙනවා. අපිත් යම් දවසක ඔయిత වැඩි හොඳට රැවටෙනවා. ඉතින් ඒ නිසා විහිළුවටවත් කවුරුත් රවට්ටන්න හොඳ නැහැ. ඉතින් ඒක අපි මේ ජාතක කතාවෙන් ඉගෙන ගන්න ඕනේ. එතකොට බලන්න ඒකේදී ඒ ස්වාමීන් වහන්සේට වැඩිය තවත් ඒ වගේම කෙනෙක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ රැවට්ටුවා. බක ජාතකෙත් එහෙම. එතකොට ඒ කොකාව අනිත් අය රැවට්ටුවා. හැබැයි අවසානට තමන්ගේ ජීවිතේත් අහිමි වුණා. තමන් හොඳම රැවටිල්ලකට පත් වුණා. ඉතින් ඒ නිසා දුවේ පුතේ හොඳට මතක තියාගන්න මේක. අපි පුරුදු කරන දේවල් සංසාරේ මේ ජීවිතේට අරගෙන යනවා. ඊළඟ එක තමයි අපි කවුරු හරි රැවට්ටුවොත් විහිළුවට හරි අපි රැවටෙන්නේ. ඒ කෙනා නෙමෙයි. එතකොට අපි සතුටු වෙයි එයාව රවට්ටලා. නමුත් ඒකේ දුක් විපාක වලින් අපි රැවටෙන්නේ. ඒ නිසා ඔන්න ඔය කාරණා දෙක මේකේ තවත් බොහෝ දේවල් ගන්න තියෙනවා. නමුත් ඕක විශේෂයෙන් අපි ඉගෙන ගත්තොත් අපිට ඒකත් ගොඩාක් උපකාර වෙනවා. මයි ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට පහදා දුන් කරුණු ඔබට සමාජයේ කොයි තැනකට හෝ ගියත් පුංචි ඔබට ඊටාම වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඉතින් සූදානම් වෙන්නේ ගෞතම දරුවෝ තුලින් කෙටි විරාමයක් ලබා ගන්නට. හොඳයි විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ගෞතම දරුවෝ සදහම් ළමා වැඩසටහනත් එක්කයි. ඉතින් මීළඟටත් අප ඔබ වෙනුවෙන් සුවිශේෂීම විශේෂාංගයක් සූදානම් කරගෙන සිටිනවා. ඊළඟට අප සූදානම් කරන් ඉන්නේ ගුණදම් පිරි ළමා ලෝකයේ විශේෂාංගය. ඉතින් හොඳ සමාජයක් නිර්මාණය කරන්නට නම් ගුණදමින් පෝෂණය වුණු දරු පරපුරක් සමාජයේ ජීවත් වෙන්න ඕනමයි. ඉතින් ඒ උදෙසා අපි මේ නිර්මාණය කරපු මේ විශේෂාංගයට දැන් අප යොමු වෙමු. දරුවනේ අපි දවසට කී පාරක් කෑම කනවද? 3 පාරක්. හොඳයි. ඔයාලා දන්නවද අපි මේ ගන්න කෑම වේල් 3න් වැදගත්ම කෑම වේල මොකක්ද කියලා? අපි මේ ගන්න කෑම වේල් 3න් ප්‍රධානම කෑම වේල තමයි පුතේ උදේ කෑම වේල. ඒ නිසා ඔයාලා දන්නවද අපි මොනවද උදේට කන්න ඕනේ කියලා? කතු කැකුළු බත්, එතකොට කොළ කැඳ, කඩල, කවුපි, මුංගට වගේ ධාන්‍ය වර්ග තමයි අපි උදේ ආහාර වේලක් විදිහට ගන්න ඕන. එහෙම නැතුව ඔය පාන්, චෝටිට්ස් වගේ කෑම ගත්තොත් මොකද වෙන්නේ? පිළිඩ වෙන්න පුළුවන්. පුතා මම කරන්නකෝ. අම්මට හොඳටම පරක්කු වෙලා. අපිට වැදුණා. ගෙනාවද? ඔව්. අනෝ ඉක්මනට උදා ලෑස්ති කළද? පුතේ මොනවද කල්පනා කරන්නේ?
වෙනස්ම විදිහේ හිතට දැනෙන විශේෂාංගයකට තමයි අපි දැන් යමුනේ. පින්වත් ස්වාමින් වහන්සේගෙන් අසා දැනගමු ඒ කතාවෙන් අපට ගන්න තියෙන ආදර්ශ මොනවද කියලා. නමෝ බුද්ධාය. දුවේ පුතේ ඒ බලපු විශේෂාංගයෙන් මං හිතනවා ඒක ඇත්තටම වැදගත් වෙන්නේ පුංචි ඔයාලටත් වැඩි දෙමව්පියන්ට. මොකද දෙමව්පියෝනේ ගෙදර ආහාර පිළියෙල කරන්නේ. එතකොට පුතාලා කරන්නේ ඒ ආහාර ගිහිල්ලා අනුභව කරන එක විතරයි. නමුත් පුංචි ඔයාලත් ඉගෙන ගන්න ඕනේ මේකෙදි අපිත් කවදා හරි ලොකු වෙනවා. අපිත් ලොකු වෙලා අම්මලා තාත්තලා වෙනවා. ඊට පස්සේ කාලයක් ගින් සීයලා ආච්චිලා වෙනවා. එතකොට ඔයාලත් ඔයාලගේ දරුවන්ට ආහාර පිළියෙල කරලා පාසල් එක්කගෙන යනවා, ආහාර දෙනවා. එතකොට නමුත් මේකෙදි ඇත්තටම අපේ අම්මලා තාත්තලා තමයි විශේෂයෙන්ම මේ කාරණාව ගැන දැනුවත් වෙන්න ඕනේ. ගොඩාක් මේ පුරුදු වෙලා ඉන්න රටාවක් තමයි අපි ආහාර ගන්නකොට ගෙදර බොහෝ වැඩ කටයුතු වලට යන පින්වත් දෙමව්පියෝ බොහෝම සරල ආහාරයක් තමයි අරගන්නේ. ඒකත් විශේෂයෙන් කඩේකින් මොනවා හරි අරගෙන දරුවන්ටත් ඒක දෙනවා, තමුණුත් මොනවා හරි අරගෙන යනවා. එතකොට නමුත් දැන් බලන්න මේ කාලේ දැන් මේ වසංගත රෝගයක් පැතිරෙන කාලෙක දැන් අපිට කඩේකින්වත් ගිහිල්ලා මුකුත් ගන්න බෑ. එතකොට අපිට ගෙවල් වලම යමක් පිළියෙල කර ගන්න වෙනවා. අපිට ගෙවල් වලම යමක් උයා ගන්න වෙනවා. ඔන්න අපිට මේ කාලේ ඒ වගේ පණිවිඩයකුත් ලෝකෙට ලැබිලා තියෙනවා. එතකොට අපි නිවෙස් වල ඉන්නවා, ගෙවල් වල දරුවෝ දෙමව්පියෝ හැමෝම අපි එකට ඉන්නවා. එතකොට අපිට ගොඩාක් ಗುಣධර්ම දියුණු කරගන්න පරිසරයක් හැදිලා තියෙනවා. අම්මා තාත්තා කියන්නේ කවුද කියලා හඳුනා ගන්න හොඳ පරිසරයක් මේ වෙලාවේ ගොඩනැගිලා තියෙනවා. එතකොට අපි ඇත්තටම අපිට පුළුවන් නම් අපේ නිවසේම දරුවන් වෙනුවෙන් අපි හැමදෙනා වෙනුවෙන් ගන්න ආහාර වේල නිවසේ හදා ගන්න. මොකද මට මතකයි අපේ අම්මා හැම අපේ ගෙදර ගොඩක් හිටිය සහෝදරයෝ. එතකොට නමුත් මමත් ඉස්කෝලේ යන කාලේ අපේ අම්මා පාන්දර ඉඳන් නැගිටලා උයනවා. ඒ පුංචි පුතාටත් කෑම. එතකොට එහෙම අම්මලා ඉන්නවා. එතකොට මොකද අම්මා කෙනෙක් ඒ හදන ආහාරේ අපිට ඒ කෑම වේලට වැඩි තවත් දෙයක් හම්බ වෙනවා. මොකද අම්මා ගාව තියෙනවා කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, මුදිතාව, මේ බ්‍රහ්ම විහාර තියෙනවනේ. අපි කලින් වැඩසටහනේ ඉගෙන ගත්ත දුවේ පුතේ අම්මා තාත්තා කියන්නේ කොයි වගේ ගුණධර්ම තියෙන පිරිසක්ද. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අම්මා තාත්තා කියන්නේ දරුවන්ට හම්බ වෙන පළවෙනිම ආචාර්යින් වහන්සේලා, ගුරුවරු. ඊළඟට අම්මා තාත්තා කියන්නේ මුලින්ම හම්බ වෙන දෙවිවරු. ඊළඟට අම්මා තාත්තට උපස්ථාන කරනවා නම් ඒ ගෙදර බ්‍රහ්මයෝ සහිතයි කිව්වා. ඒ අය ඉන්නේ බ්‍රහ්ම රාජ්‍යොත් එක්ක කිව්වා. ඊට පස්සේ අම්මා තාත්තා කරන දේවල් ගැන අපි ගොඩාක් ඉගෙන ගත්තනේ. එතකොට දැන් අපි සාමාන්‍ය වෙළඳපළක කඩේක මොනවා හරි කෑමක් හදනවා නම් එයා ඒක හදන්නේ මොකටද? මේක කාලා මේගොල්ලෝ හොඳට සවි ශක්තිය ඇති කරගනිත්වා, මේගොල්ලෝ දියුණු වේවා. එහෙම හිතෙන්නේ ඒ අයට හිතෙන්නේ කොහොම හරි මේක මම විකුණා ගන්න ඕනේ, ලාභයක් ලබන්න ඕනේ කියන අදහස තියෙන්නේ. නමුත් අපේ අම්මා තාත්තා, අපේ අම්මා ආහාර හදනකොට එහෙම නෙමෙයි හදන්නේ. අපේ බඩගින්න, ඒ වගේම අපේ බඩගින්න නැති වෙන්න ඊළඟට අපි ලොකු මහත් වෙනවා දකින්න. අපිට ආදරේ කරුණාව තියෙනවා. එතකොට ඒ ආහාරේ ලොකු වෙනසක් තියෙනවා. අපි කන දෙයටත් වැඩි අර අම්මගේ හිතේ තියෙන මෛත්‍රිය නිසා ඒක ගොඩාක් රසයි. ඕගොල්ලෝ දන්නවද මේ ලෝකේ තියෙන රසම ආහාරය මොකද්ද? මේ ලෝකේ තියෙන රසම ආහාරය තමයි ස්වාමින් වහන්සේලා ගයක් ගානේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ පාත්‍රයට ලැබෙන දේවල්. එතකොට ඒක තමයි පිණ්ඩපාත දානේ. ඇයි ඒකට හැමෝම ටික ගෙවල් වලින් දානවා. ඒක නීරසයි වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒ ආහාරය තමයි ලෝකේ තියෙන රසවත්ම ආහාරය. ඊළඟට රසවත් ආහාරය තමයි අපේ අම්මා අපිට හදලා දෙන ආහාරය. සමහර වෙලාවට අපි කියමු අපිට කන්න කෑම නෑ ගෙදර. හැබැයි අම්මා අපි කියමු අර උයපු වාජනි සූරලා හරි අවසාන බත් ටික හරි දෙනවා.
එක්ක පොල් ටිකක් හරි ගාලා දෙනවා. ඒක ගොඩාක් රසයි. එතකොට ආන් ඒ නිසා විශේෂයෙන් අම්මා තාත්තා තමයි මේකෙදි දැනගන්න ඕනේ මේ චූටි දූලා පුතාලට ආහාර පිළියෙල කරලා කොහොම හරි පුංචි දෙයක් හරි පිළියෙල කරලා දෙන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට පුංචි අය තේරුම් ගන්න ඕනේ අපිත් කවදා හරි ලොකු වෙලා අපිත් ලොකු අය වුණාට පස්සේ අපිත් මේ වගේ ලේසියට අපි කටයුතු කරන නරක පුරුදු ඇති කරගන්න නැතුව හොඳ පුරුදු ඇති කරගන්න. ඒක කතාවක් තිබ්බ එක පොතක මට මතකයි. ඔන්න එක පුතෙක් කියනවා අම්මේ මට කැලේ යන්න ඕනි. එතකොට අම්මා කියනවා එපා. පුතේ යන්න එපා කියනවා. නුඹව කොටියකයි කියනවා. කොටියට අහුවේ කියනවා. එතකොට මේ පුතා දන්නේ මේ පුතා කියනවා නේ අම්මේ මට යන්න ඕනේ. එපා පුතේ යන්න කියනවා. තුන්වෙනි පාරත් කියනවා. එතකොට යන්න එපා කියනවා. අම්මා බැරිම තැන කියනවා එහෙනම් යනවා කියනවා. යන්න කියනවා. කොටිය කල මැරිනින් කියනවා. එතකොට අම්මා එහෙම කීවට පස්සේ මේ දරුවා යනවා. මේ දරුවා ගිහිල්ලා ඔන්න ගියාට පස්සේ මේ කොටියෙක් ඇත්තටම එනවා ඉස්සරහට. කොටියෙක් ඇත්තටම ඉස්සරහට එනකොට මෙයා හිතනවා අනේ මගේ අම්මා හිතපු දේ වෙන්න කියනවා. කියපු දේ වෙන්න එපා කියනවා. අම්මා කීවනේ දැන් කොටිය කාලා මැරෙන්න කියලා. ඒක වෙන්න එපා කියනවා. අම්මා හිතපු දේ වෙන්න කියනවා. එතකොට අම්මා හිතුවේ මොකද්ද? අම්මා ඒ වෙලාවේ සැරෙන් වගේ කීවා තමයි කොටිය කාලා මැරෙන්න කියලා. නමුත් අම්මගේ හිතේ තියෙන්නේ අනේ මගේ පුතාට අනතුරක් වෙන්න එපා කියලා. එතකොට අර කොටියා ඒ සත්‍යක්‍රියාවේ බලෙන් කොටියා ගියා. මේක එක කතාවක්. නමුත් අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ අම්මගේ හදවතේ අපි ගැන තියෙන කරුණාව. එතකොට අම්මලා සමහර වෙලාවට සැරට අපිට කියනවා ඕන එකක් වෙන්න කියලා. හැබැයි එහෙම කිව්වට අම්මගේ හිතේ තියෙනවා කරුණාවක්, අනුකම්පාවක් තියෙනවා, ආදරයක් තියෙනවා. එතකොට අපි ආන් එක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ නිසා මේ කඩෙන් ගන්න ආහාර වලට වැඩියි අම්මා කෙනෙක් අපිට හදලා දෙන ආහාරේ ගොඩාක් රසවත්. ඒක ගොඩාක් අපිට ආහාරේ රසයටත් වැඩිය අමුතුම දෙයක් තියෙනවා. ඒක වචනෙන් කියන්නේ තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දෙමව්පියෝ හැටියට විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ පුංචි දරුවන්ට ඒ වගේ පිළිවෙලට පෝෂදායී ආහාරයක් හදලා දෙන්න. ඉතින් ඒකට දැන් මේ කාලේ හොඳට අපිට ඒක තේරුම් ගන්න වෙලා තියෙනවා. මොකද කඩවල වලින් ආහාර ගන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒක තේරුම් අරගෙන අපි පුළුවන් නම් අපිට චූටි හරි ආහාරයක් හදන්න ඒක අපිට බොහොම සතුටින් අනුභව කරන්න පුළුවන්. එතකොට දරුවෝ ওই වගේ අවස්ථාවක දැන් මේ පාසලේදී එහෙම අහනකොට ඒ දරුවෝ අපහසුතාවයටපත් වුණා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අම්මා කෙනෙක් හදලා දෙන ආහාරේ හරිම රසයි ඒ දරුවන්ට. මොකද මේ අම්මගේ මෛත්‍රිය, කරුණා, මුදිතාව, උපේක්ෂාව ආදී ගුණ තියෙන නිසා. හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ පුංචි ඔබට වගේම දෙමව්පියන්ටත් ඊටාම වටිනා කරුණු කාරණා කිහිපයක් පහදා දුන්නා. මීළඟට අප සූදානම් වෙන්නේ අපේ විසිරුණු සිත එක්තැන් කරගන්නට. ඒ තමයි භාවනාව විශේෂාංගය. ඉතින් ගෙදර ඉන්න ඔබටත් ආරාධනා කරනවා අපිත් සමගම භාවනාව වඩන්නට එක්වන්න කියලා. වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමින්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
විත්වා තරහ නෙත්තෝ විත්වා ඊරිසියා නෙත්තෝ විත්වා දුක්ඛීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා දුක්ඛීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා දුක්ඛීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා දුක්ඛීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා දුක්ඛීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම සියලුම ලෝකවල සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා
දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 හොඳයි. අපි හිතනවා පුංචි ඔබත් අපත් සමගම භාවනාවේ යෙදෙන්නට ඇති කියලා. ඉතින් අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් අසා දැනගමු භාවනාවේ තියෙන ආනිශංස වගේම භාවනාව නිවැරදිව වඩන්නේ කොහොමද කියලා. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ, අපි දැන් මෛත්‍රී භාවනාව කරන හැටි තමයි මේ වැඩසටහනේදී මේ දවස්වල අපි පුරුදු වෙන්නේ. ඒකට තවත් ගොඩාක් භාවනා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතන එක, ඊළඟට ශ්‍රී සද්ධර්මයේ ගුණ හිතන එක, ශ්‍රාවක සංඝරත්නයේ ගුණ හිතන එක, ඊළඟට තමන් දානෙ දීපුවාම ඒ දානෙ ගැන හිතන එක, ඊළඟට සීලය තමන්ගේ විමසා බලන එක, ඊළඟට මේ මනුස්ස ලෝකෙ ඉද්දින් ගොඩාක් පින් කරලා ශ්‍රද්ධාව, සීලය ආදී ගුණධර්ම දියුණු කරගෙන සුගති ලෝකේ ඉපදිච්ච දෙවිවරු ගැන සිහි කරන එක, ඊළඟට මේ අපේ මරණය ගැන සිහි කරන එක, මේ වගේ ගොඩාක් භාවනා ක්‍රම තියෙනවා. එතකොට මෛත්‍රී භාවනාව කියන්නේ අපි අනිත් සියලු දෙනාගේම සැපේ කැමැත්තෙන් අනිත් සියලු දෙනාටම අපේ තියෙන මිත්‍රත්වය පතුරවන එක තමයි කරන්නේ. එතකොට මේකෙදි බුදුරජාණන් වහන්සේ ගොඩාක් ආනිසංස දේශනා කළා තියෙනවා. එතකොට අපි ඉගෙනගෙනත් තියෙනවානේ. අර ගිය වැඩසටහනේ අපි ඉගෙන ගත්තා බෝසතාණන් වහන්සේ අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන පුරුදු කරලා සංවට්ට විවට්ට කල්ප 7ක් බ්‍රහ්ම ලෝක ඉපදිලා හිටියා. ඊට පස්සේ එතනින් චුත වෙලා සක්දෙවිඳු වෙලා 37 වතාවක් ඉපදිලා තියෙනවා. ඊළඟට 10 වතාවකටත් වැඩිය සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. ඊළඟට සාමාන්‍ය රජවරු වෙලා සාමාන්‍ය මැති ඇමතිවරලා හිටපු වාර කෙරවලක් නැතුව ඉපදිලා තියෙනවා. එතකොට ඒ වගේ ආනිසංස ලැබිච්ච කතා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන්සේ දේශනා කරපු තවත් එක කාරණාවක් කියන්නම්. ඒ තමයි ඔන්න කෙනෙක් විශාල බත් මුට්ටි 100ක් උදේට පිළියෙල කරනවා. විශාල බත් හැලි 100ක්. එතකොට මේ 100ම දානි හැටියට පූජා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේලා නම් ගොඩාක් ඕනේ ඒක පිළිගන්න. එතකොට මේ බත් මුට්ටි විශාල බත් මුට්ටි 100ක් පූජා කරනවා. එතකොට ඒකට අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. දර පලන්න ඕනේ, ලිප් පිළියෙල කරන්න ඕනේ, හාල් පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ හාල් උයලා ඒවට ගොඩාක් කටයුතු තියෙනවා. ওই විදිහටම දහවල් කාලෙත් විශාල බත් මුට්ටි 100ක් දන් දෙනවා කිව්වා. ගොඩාක් මහන්සි වෙනවා. ගොඩාක් කටයුතු කරනවා. ඊළඟට හවස් කාලෙත් බත් මුට්ටි 100ක් දන් දෙනවා කිව්වා. එතකොට දවසට කීයක් දන් දීලාද? බත් මුට්ටි 300ක්. එතකොට මේ බත් මුට්ටි 300ක් විශාල බත් හැලි 300ක් දන් දෙන පිනට වැඩි බුදුරජාණන් වදාළ සුළු මොහොතක්, මලක් සිඹින මොහොතක් මේ සිත පුරුදු කරනවා නම් ඒකෙන් රැස් වෙන පින ඊට වැඩි ගොඩාක් වැඩි කියලා. එතකොට බලන්න අපිට ලොකු මහන්සියක් වෙන්න දෙයක් නේ. විශාල පිනක් අපිට රැස් කරගන්න පුළුවන්. හැබැයි ඒ කරන එක අමාරුයි. ඒ නිසා මෛත්‍රී භාවනාව අපි ඒ වගේ හොඳට දියුණු කරගත්තොත් අපිට මේ සංසාරේ යනකොට ලොකු පිනක්, අපි හිතන්නේ නැති විදිහේ විශාල පිනක් ජීවිතයට රැස් වෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව පුරුදු කර ගැනීම අපිට ඒ වගේ විශාල ආනිසංස ගෙන දෙනවා. ඊළඟට තවත් ආනිසංස 11ක්
බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙත්තානිසංස සූත්‍රේ. එතකොට චූටි දූලා පුතාලට මතක ඇති. එතකොට මේ වගේ ගොඩාක් ආනිසංස මේ මෛත්‍රී භාවනාව දියුණු කර ගැනීම තුළ අපිට රැස් වෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕනේ ඒ මෛත්‍රී භාවනාව හොඳට දියුණු කරගන්න. ඉතින් ඒ නිසා හොඳට අපි ටික ටික චූටි වෙලාවක් ඉස්සරවම ඊට පස්සේ දවසේ පොඩ වැඩි කරලා අපිට පුළුවන් පැයක් විතර මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න. එතකොට ඒක අපිට කාලයක් පුරුදු කරගෙන යනකොට ඒක අපිට ඒ තුල ගොඩාක් වෙලා රැඳිලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒක ගොඩාක් දියුණු කරගන්න පුළුවන්. එතකොට අපිට මහත්ඵල මහානිසංස රැස් වෙන පිනක් රැස් කරගන්න පුළුවන්. හොඳයි. පින්වත් ස්වාමීන් වහන්සේ පැවසූ ආකාරයටම භාවනාවත් ඔබේ ජීවිතයට ළඟා කරගන්න කියලා අපි ඔබෙන් ආරාධනා කරනවා. ඉතින් මීළඟට අප සූදානම් වන්නේ අපේ අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්නේ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට. ඒ සඳහා පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. පින්වත් දුවේ පුතේ, අදත් මේ වැඩසටහන ලෝකයේ පුරා ඉන්න පුංචි දූලා පුතාලට දායාද කරන්නට අපිට මේ ශ්‍රද්ධා නාලිකාවට දායකත්වයේ සපයලා තියෙන්නේ නවසීලන්තයේ පදිංචි සචින්තන දිසානායක මහත්මයාත් තුෂාරි ගමගේ මහත්මියත්. ඒ ඉතින් නැන්දයි මාමයි තමයි දායක වෙලා ඔබ සියලු දෙනාට මේ වැඩසටහන මේ වෙලාවේ සජීවීව දායක කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන විදිහට රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, දිව්‍ය සැපයෙන් බලවත් වෙත්වා, දෙවියන්ට ධර්ම අවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ නැන්දලා මාමලා නමින් මිය ගිය මීට වසර 7කට පෙර මිය පරලොව ගිය ආනන්ද දිසානායක පියාණන්ටත් වසර 2කට පෙර මිය පරලොව ගිය කෝසලීද සිල්වා මෑණියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ මෑණියන්ටත් පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ පින්වත් මෑණියන්ගේත් පියාණන්ගේත් පරලොව ජීවිතේ සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් නිදහස් වෙන්න මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ සැපියූ සියලුම පින්වතුන්ට නොඑක ආකාරයෙන් උපකාර කළ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් පසුවන UGD චන්ද්‍රදාස පියාණන්ටත් ඒ වගේම පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. ඒ වගේම මහමුණා වාසී සියලු ස්වාමින් වහන්සේලාටත් ලෝකවාසී සියලු ස්වාමින් වහන්සේලාටත් පින් අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට, අනගාരിക උපාසක පින්වතුන්ට පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් ඒ වගේම ක්ෂය වූ උපකරණ ලබා ගැනීමට උපකාර කළ සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ අද දවසේ වැඩසටහනේ දායකත්වයේ සපේන නවසීලන්තයේ පදිංචි සචින්තන දිසානායක ඒ මාමටත් තුෂාරි ගමගේ ඒ නැන්දටත් ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස, චිරජීවනයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් දුවේ පුතේ අද දවසේ අපි ගොඩාක් දහම් කාරණා ඉගෙන ගත්තා. පළමුවෙන්ම අපි ඉගෙන ගත්තා අපි ඇසුරු කරන්න ඕනේ කල්යාණ මිත්‍රයා ගැනත්, ඇසුරු කරන්න හොඳ නැති පාප මිත්‍රයා ගැනත්. අපි කොහොමද ඒ අය දුරු කරන්න ඕනේ කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපි මේ ලෝකේ කෙනෙක් රැවට්ටුවොත් අපි තමයි ඒකෙන් රැවටෙන්නේ කියලා අපි ජාතක කතාව තුලින්, බක ජාතකයේ තුලින් ඒ තුලිනුත් අපි ಗುಣධර්ම ඉගෙන ගත්තා.
ඊළඟට අපිට අම්මා අපේ කෑම හදලා දුන්නාම ඒ කෑම කොහොමද අපිට ඒක ගොඩාක් රසවත් එකක් වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. අපි කඩේ තියෙන කෑම වලට පුරුදු වෙන්න හොඳ නෑ. ඒ ගැන අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේ ගොඩාක් ගුණ ධර්ම ඊළඟට මෛත්‍රී භාවනාවේ ආනිසංස අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා මේ ඉගෙනගත්ත කාරණා හොඳට මතක තියාගන්න. මතක තියාගෙන ඕගොල්ලොත් මේ ලෝකේටම වැඩදායි අන් හැම දිනාටම යහපත උදා කරන හොඳ දරුවෝ බවට පත් වෙන්න හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ බොහෝම කරුණාවෙන් අද පුංචි ඔයාලට වගේම අපටත් වටිනා වූ ධර්ම කරුණු රැසක් අපට බොහොම කරුණාවෙන් කියලා දුන්නා. ඉතින් දැන් අප සූදානම් වෙන්නේ ස්වාමින් වහන්සේව වන්දනා කරන්නට. අවසරයි ස්වාමින් වහන්සේ. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුබෝධිතප්පං සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහන්දා තප්පං සාදු අනුමෝදතේ. සාදු සාදු අනුමෝදාමි. මයා කතං ద్వාරං කතං සප්පං අච්ඡයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ තුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු. හොඳයි, දැන් අපි ඇවිත් ඉන්නේ වැඩසටහනේ අවසානයේට. ඉතින් ලබන සතියේත් ඔබට මෙවන් වූ වටිනා වූ වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුෙන් අපි අදට සමුගන්නවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.